නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමානිකෝ ආවුසෝ චත්තාරි උපාදානානීති අත්තිපනාවුසෝ මග්ගෝ අත්තිපටිපදා ඒතේසං උපාදානානං පහනායාති තී කෞරුණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි උපාදාන සූත්‍රය සංයුත්ත නිකායේ සඳහන් සූත්‍රයක් ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ භාෂිතයක් ඒ අනුවයි අපි මේ 41 වෙනි අපේ භාවනා වැඩමුළුවේ දුරස්ස භාවනා වැඩමුළුවේ දේශනාවලියට මාතෘකා සපයාගත්තේ දවසින් දවස අපි ඒ සූත්‍රයේ අන්තර්ගතයේ දිහා බැලුවොත් ඒක ප්‍රධාන වශයෙන්ම උපාදාන හතරක් පිළිබඳව කරන විග්‍රහයක් නැත්නම් උපාදාන කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට හතරකට බෙදලා කරන විග්‍රහයක්. ඉතින් අපි ඒවා පිළිබඳව මේ බෙදාද කටයුතු කිරීමේ වටිනාකම, ඒගොම දන්නා තැනේ ඉඳලා පටන් අරගෙන ක්‍රමයෙන් ගැඹුරට යෑම ආදී දේවල් සාකච්ඡා කරමින් අපි කාමෝපාදාන, ditthුපාදාන කියන ඒවා පිළිබඳව පසුගිය දවස් දෙකේ ශක්ති ප්‍රමාණේ කරුණු ඉදිරිපත් කරගත්තා. එතකොට කාමය කියන එක දන්නවනම් ඒ කාමයට ඇලි ගලි වාසය කරනවා කියන එක හැම සතෙකුගේම හැටි. ඒක ආයේ මේ ජීවිතේ වෙන් කරන්න පුළුවන් ගතියක් නෙවෙයි. ඉතින් ඒක මූලික අවශ්‍යතාවෙන් වලට සීමා කරලා අනවශ්‍ය විදියට මේ කාමභෝගී වෙන්නයි සුඛෝපභෝගී වස්තු හොයන්නයි ඒ දෙයට යෑම නිසා ඇති වෙන දුක් ඒවා අනවශ්‍ය දුක්. ඉතින් අන්න ඒ දේ නැති කිරීම සඳහා කාම උපාදාන කියන වචන අපිට තේරුම් ගන්න වෙනවා. දේවල් අවශ්‍ය බව හැබැයි නමුත් මේ බැඳගෙන ගන්න ඕන කමක් නැහැ. ඊට පස්සේ ditthුපාදාන කියලා කියන්නේ අපි හැම දෙයක් දිහාම මේ විදිහට බැඳගෙන බඩ බැඳගෙන පාවිච්චි කරන්නේ ඒවා පිළිබඳව තියෙන මනාපමනාප ඒවා පිළිබඳව තියෙන යම් යම් දෘෂ්ටි නිසා. ඒ දෘෂ්ටි අනිවාර්යයෙන්ම ආගන්තුක දෙයක්. ඒවා ආගන්තුක උපක්ලේශ. නමුත් අපි මුළු ජීවිතේම වහයලාගෙන තියෙනවා. ඉතින් අපි කාමයන් කෙරෙහි කඹරනකොට, කරදර කරනකොට, කරදර වෙනකොට ඒ කෙනාගේ ජීවන රටාව දිහා බලනකොට කෙනෙකුට හිතා ගන්න පුළුවන් මෙයා මෙන්න වගේ දෘෂ්ටියකද මේ කටයුතු කරන්න කියලා. ඒක සමහර විටක ඒ දෘෂ්ටි ගතික පුද්ගලයාට වැඩිය බාහිර ඉන්න කෙනාට පේන ගතියක් තියෙනවා. ඒකත් හැබැයි අවාතිරිටලා තියෙනවා. ඒ කෙනාට පේනවා නම් තමයි වැඩි වෙන්නේ. නමුත් ඒක හුඟක් වෙලාවට ඒ කෙනාට දකින්න බැරි වෙන විදිහට මේ දෘෂ්ටි මායාව සිද්ධ වෙන්නේ. ඒ නිසා කෙනෙකුට යථාභූත ඥාන දර්ශනය කියන එක ඇත්ත හැටියට දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕනේ. ඒ අයගෙන් පිට කාටවත් මේ දෘෂ්ටි ප්‍රශ්නයක් තේරුම් ගන්නත් බෑ. දෘෂ්ටි ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ලෙඩක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒ කට්ටියට තමයි ඔය අපි ලිම්මැඩියෝ ගෙයිමැඩියෝ එහෙම නැත්නම් අන්ධ පෘ탁ජන කියලා කියන්නේ උත්සාහ කරන්නේත් නැහැ. ඒකදී සාරුවච්චන් වහන්සේ ලෝකෙට ජීවමානව ධර්මානව කටයුතු කරන කාලේ යම් කිසි කෙනෙක් පිළියම් කරන්න නම් සංඥා චිත්ත දිට්ඨි කියන මට්ටම් තුන අනුව තේරුම් අරගන්නවා. යම් කිසි කෙනෙක් සංඥාව පටලවාගෙන අරගෙන තියෙනවනම් සංඥාව දිගහැරලා දෙන එක ඒ පාඩම් පන්ති ලේසි මේක. එහෙම නැත්නම් සංඥා මට්ටමින් හොදලා සුද්ධ කරන්න පුළුවන්. wash and clean. දිට්ඨි චිත්ත මට්ටමට යනකොට ඒක ටිකක් ඝන බහල වෙලා අමාරුයි. එතකොට යා මේ හිත හදාගෙන ඒ පැත්තට මෙයා පිළිගන්න කැමති නැහැ. ඒක මුණිනපු කලයක් වගේ. කොච්චර වැක්කිරුවත් පිට යන්නේ. දිට්ඨි මට්ටමට ගියාට පස්සේ සරුවචනාංශයේ උත්සාහ කරන්නේවත් නැහැ. බුදු කෙනෙක් පහළ වුණත් දිට්ඨි ගතිකේකට අමාරුයි බුදු එළිය ලබන්න.
දැන් ඉන්දියාවේ තියෙන තත්ත්වෙදී බුද්ධ ධම්ම සංඝ කියන ඒ ත්‍රිවිධ රත්නේ සරණක් පිටක් ඉන්දියානු රජයකට ඉන්දියානු ජාතියකට නැති වෙලා පොඩි කොටස් තියෙනවා. නැති වෙලා තියෙන්නේ මොකද? ඒ කට්ටිය දෘෂ්ටිගත වෙලා. ඒ වගේ වෙලාවක බුදු කෙනෙක් පහළ වෙන්නෙකුත් නැහැ. පහළ වුණාට උත්සාහ කරන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒක ටිකක් සුව කළ නොහැකි ලෙඩක්. දෘෂ්ටිගතිකව. නමුත් ඒ කෙනාට තේරුම් ගියොත් මම ඉන්නේ මේ වගේ වැරදි දිට්ඨියක කියලා එයාට නිහතමානී වුණොත් අහිංසක වුණොත් වෙන කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ බුද්ධ ශාසනය තුල එහෙම දිට්ඨිගතිකේ කරවන්න ගන්න ප්‍රයත්නයක් ඇත්තේ නැහැ. ඒක වෙන්න බෑ වෙනවනම් ඒක බුදුහාමුදුරුවෝ ඒ කෙන කරන්න බැරි වැඩ කරන්නේ නෑනේ. කරන්න පුළුවන් හරිය කරන්නේ. ඒ සඳහා චිත්ත මට්ටම සංඥා මට්ටමට යන්න පුළුවන්. දිට්ඨි මට්ටමට ගියාට පස්සේ ඒක කියනවා කේස් හાર્ඩ්නින් කියලා. නැත්තම් පිටපොත්ත කර වුණාට පස්සේ ආයෙ ඒක පිළියම් කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ඒකේ හાર્ඩ්නින් කියන එකේම නැත්තම් පිටකර වෙනවයි කියන එක විවිධ පැති වල සිද්ධ වෙනවා. ෆූල් හෙඩඩ් කියලාත් කියනවා. ওই සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ වී කොටනකොට කැකුලට කොටනවා තම්බලත් කොටනවා. වී තම්බලා පාබොයිල් කරලා වී කොටනවා. සමහරවිට නැත්නම් කෙලින්ම වී කොටලා හාල් කරනවා. ඒ තම්බලා කොටනකොට තියෙන ලාභය තමයි ඒ තම්බනකොට අර වී ඇටේ වටේට තියෙන සුඹුලේ පෝෂ්‍ය පදාර්ථ වී ඇටේ හාල් ඇටේ පුරාම වැතිරෙනවා. ඒකට කොටනකොට පිටපොත්ත ගැලවිලා යෑමෙන් සුඹුලු ගැලවිලා යෑමෙන් සිදුවෙන ඒ පෝෂණ පදාර්ථ වටිනා පෝෂණ පදාර්ථ නැතිවීමේ කරදරේ වෙන්නේ නැහැ. නමුත් ඒකට වෙනමම තම්බලා ආයෙ වේලලා ආයෙ කොටන්න ගියාම ඉතින් හුඟ දෙනෙක් ඒක කරන්නේ. ඉතින් තමන්ගේ කැමරට නම් එහෙම සාමාන්‍යයෙන් කරනවා. ගෙවල් වල. ඉතින් එහෙම වී කොට තම්බලා වේලනකොට එක සැරටම අවුවට දැම්මොත් ඔය පිට කරවීම වෙනවා. ඒ නිසා කරන්නේ වී හැලිය බාන්නේ ගොම පොළවේ. ඒකල ඒකේ ඒ වතුර තියෙනවනම් ඔක්කොම පොළොට උරා ගන්න හදනවා. ඊට පස්සේ පවනේ වේලනවා. එතකොට වී ඇටේ සාමාන්‍යයෙන් වීලි භාවයටපත් වෙනවා. ඊට පස්සේ ඉරේලිය තමයි හඳ එළිය වගේ තියෙන වෙලාවට ওই පාන්දරටයි හැන්දෑවටයි ඔක ටික රත් වෙන්න ඇරලා එහෙම වෙච්ච වී හැට තමයි එහෙම වෙච්ච වී පැදුරක් තමයි මත්දහනයට දාන්නේ. අර මුට්ටියෙන් බාගත්තකම මත්දහනේ ඉරේලියට දැම්මොත් පිට පොට්ට කර වෙලා මැද මදේ කුණු වෙලා එහෙම තැම්බිලා එහෙම හිටිනවා. ඊට පස්සේ ඒක තියන්න ආයි කවදාකවත් ඇතුලේ තියෙන තෙතමන එළියට එන්නේ නැහැ. මොකද පිටපොත්ත කර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක වේලන්නේ ටික ටික. නිකන් පාන්තිරයකින් තෙතමනේ ටික ටික එන්න වගේ නිකන් පවනේ වේලලා හඳ එළිය වගේ අවුවේ වේලලා ඊට පස්සේ අවුවට දාන්න. ඉතින් ඒ වගේ මේ භාවනාවක් කරනකොට විෂයක් හදානකොට ශිල්පයක් කරනකොට ඔය කවුරුත් හිතන විදියට ඔය gediya පිටින් කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. ඒක ක්‍රමයකට තමයි මේ සුද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි ක්‍රමයකට තමයි පිස්සු හැදෙන්නේ. ක්‍රමයකට තමයි මිත්‍යා දෘෂ්ටි හැදෙන්නේ. ඒක ගලවනකොට එක සැරේ කරන්න බෑ. කරන්න ගියොත් හානි වෙනවා. කියලා දෙනෙක් කරන්නට හානි වෙන්න ඉඩ තියෙනවා. ඉගෙන ගන්න කරන්නට හානි වෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා ලේසිම ක්‍රමය තමයි ඉගෙන ගන්න කැමති කෙනා ස්විච්චාවෙන් කැමති වෙන්න ඕන. ඒක කවදාවත් කරන්න යන්න එපා. ඒක තමයි මානවයා විශ්ින් කරන තව කෙනෙකුට ගන්න බලන භයානකම අපරාධය. ඔතන මිෂනරි වර්ක් කියලා කියන්නේ ඒක තමයි කැත දේ තව කෙනෙකුගේ දෘෂ්ටිය වෙනස් කරන්න හදන එක. ඒක හරීම වියදම් අධික, හරීම භයානක, හරීම සංකීර්ණතාව මත වෙන දෙයක්. ඒ අනුව හිතා ගන්න පුළුවන් මම යමෙහිකින් මිත්‍යා දෘෂ්ටික හිටියානම් බුදුරු කොච්චර පහළුණත් මට සහන් එලියක් ලැබෙන්නේ නැහැ. දැන් මම මිත්‍යා දෘෂ්ටික නෑයි කියලා හිතාන හිටියා වෙන්න පුළුවන්. නමුත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක නම් ඉතින් මුනි නඹු කලයකට වතුර එක්කරෝ වගේ පිටපොත්ත කර වෙච්චි කේස් හાર્ඩ්නින් වෙච්ච කෙනෙක් වගේ කිසි කල්යාණ මිත්‍රෙක් අනුකම්පා කරන්නේ නැහැ. යාට දන්නව කරන්න බෑ කියලා. නමුත් යාට ගැලවුමක් නැත්තේම නැහැ. එයා කොයි විලාවක හරි අහිංසක වුණොත්, කොයිලාරක නිහතමානී වුණොත් අනික් එක්කනට කිව්වොත් මෙන්න මෙහෙමයි, මෙන්න මේ මතේ තමයි මම ඉන්නේ. ඒක ඉතින් හරිද නැද්ද කියන්න දන්නේ නැහැ. නමුත් මම කැමැතියි ඔබතුමා කියන දේ අහනවට කියන දේ අහන්න. එහෙම නැත්නම් මට
ප්‍රශ්නක් තියෙනවා මට කියලා දෙන්න කියලා. අපි ඒකට පැවරුම කියලා කියනවා. අපි කාට හරි පවරන්න ඕන. මගේ වැරද්දක් තියෙනවා නම් ඇහුවා නම් දැක්කා නම් සැක හිතුණා නම් මට කියන්න. එහෙම පැවරුමක් නැතුව කියමන තමයි අද මේ ලෝකේ ප්‍රශ්න. අපි අම්මලා තාත්තලා හිතන දරුවෝ පැවරුමක් නැතත් දරුවන්ට අපි කියන්න ඕනේ කියලා. ගුරුවරු හිතනවා ශිෂ්‍යෝ පැවරුමක් නැතත් අපි ශිෂ්‍යයන්ට උගන්වන්න ඕනේ කියලා. රජ්ජුරුවෝ හිතනවා මේ පැවරුමක් නැතත් රටවැසියන්ට මේ නීති දාන්න ඕනේ කියලා. කවදාවත් හරියන්නේ නැහැ. කවදාවත් හරියන්නේ මේ දිට්ටි ගතික ප්‍රශ්න නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවදාකවත් එහෙම පැටවිල්ලක් නැහැ. ඒකේ තේරුම් ගත්තේ නැති කට්ටිය තමයි බුද්ධ ආගම්කාරයෝ කියන්නේ. තේරුම් ගත්ත කට්ටියට ධර්මයේ හදාරන්නන් කියලා කියනවා. බුද්ධ ආගමට වැඩිය බුද්ධ ධර්මයට යනවා. ඉතින් යනකොට ওই දෘෂ්ටිය පිළිබඳව පිළිගන්න මා තුලත් වැරදි දෘෂ්ටි තියෙන්න පුළුවන්. ඒ වැරදි දෘෂ්ටි ගොඩක් එන්නේ අර සම්මති වගේ දේවල් හරි ගියාම ගලවන්න බෑ. සාමාන්‍යව කන බොන මිනිස්සුන්ට පව් කරන මිනිහෙකුට ටොක්කක් කනලා ගහලා කියලා දෙන්න පුළුවන්. මොකද මේ මාසේ දන්නවනේ මට බයලඟ ඇති හරපද්ධතියක් නැහැ කවුරු කියුවන් දෙයක් අහන්න කැමතියි. නමුත් යම් ප්‍රමාණයකට ශික්ෂාවට ගිය කෙනා එන්නේ ඔය දෘෂ්ටි තද වෙන ගතියකට යන්න ඉඩ තියෙනවා. කේස් හාඩ්නින් වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානට ගියොත් ඉන්නවමයි සෑහෙන පිරිසක් වීදියේ දකින්නට වැඩිය ඔය මේ පිටකර වෙච්ච කට්ටිය. කොණ්ඩේ ක්‍රේල් වුණාට වැඩිය මොලේ ක්‍රේල් වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හදන්න ගියොත් නැත්නම් ඒගොල්ලෝ කියන දේ අහන්න ගියොත් වැරදි අදහසක් ගන්න ඉඩ තියෙනවා. භාවනා මධ්‍යස්ථාන ගැන හෝ උපදේශ ගැන හෝ ගුරුවරයා ගැන හෝ Taman ගැන. ඉතින් ඒක නිසා මේ ditthi upadane කියන එක තේරුම් ගන්නට Taman දැනගන්න ඕනේ මේ නිහතමානීකම තමයි යටහත් පහත්කම තමයි යම් කිසි කෙනෙක් කියනවා නම් ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කියලා මේමයි සත්‍ය පිට සියල්ලම බොරු කියලා පුත්‍රජානන්සි කියලා තියෙනවා මේ විසගෝර සර්පෙක් දැක්කා වගේ අයින් වෙන්නේ කියලා යාගේ. ඒ නිසා කියලා දෙනකොට හෝ අහනකොට හෝ ඒකාන්ත කරගෙන කවුරු හරි මොනවාරි කියනවනම් ඉතින් ඒ කියන්නේ වයර් මාරු වෙලා තමයි. ඔළුව ක්‍රේල් වෙලා තමයි. එහෙම නැත්නම් පිටකර වෙලා තමයි. ඉතින් එකෙන් ඉවත් වෙනව ඇර එහෙම නැත්නම් බහැර කළ යන වැර වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒව ගොඩාක්ම තියෙන්නේ මේ රිලිජියස් සර්කල්ස් වල. එහෙම නැත්නම් මෙන්ඩිකන්ස්ලා එහෙම නැත්නම් භාවනා කරන්න එහෙම නැත්නම් ආගමික සපර්ශදවල තමයි ගොඩාක් තියෙන්නේ. ඉතින් ඒක නිසා හරීම වැරදි ආකල්පයක් ආගම් පිළිබඳව තියෙනවා ඒතිස්ලා ගාව එහෙම නැතු ආගම් අදහන් නැති අය ගාව එහෙම නැත්නම් කියනවා නම් භෞතිකවාදීන් ගාව නැත්නම් විද්‍යාඥයන් ගාව මේ ආගම කියන්නේ කුණු වෙච්ච දෙයක් කියලා. හදන්න බැරි එකක්. මොකද මේ ආගම තියෙන හැම කෙනා ගාම මෙන්න මේ දිට්ඨියක් තියෙනවා. යා ඒකම කියව ඉන්න බීපු මිනිසෙක් වාගේ. ඉතින් අන්නේ ඒක මේ තේරුම් අරගත්තේ නැතිකම ඒක තේරුම් ගත්තේ නැතිකම තදින් බලපාන්නේ ගුරුන්නාන්සේ තේරුම් ගත්තේ නැත්නම් ගෝලියෝ ගුරුන්නාන්සේ තේරම ගම් වතුරට අහුණා වගේ. ගුරුන්නාන්සේ තේරුම් ගන්න ගෝලියෝ තේරුම් අරගෙන නැතුණා නම් ඒ ගෝලයාට විතරයි හානි වෙන්නේ අනික් අයට ගොඩ එන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒවට කියන්නේ බාගෙට තැම්බිච්ච අල කෑවොත් බඩ රිදෙනවා. ඉතින් ඒ නිසා ඒ දිට්ඨිය හරිද නැද්ද කියලා දැනගන්න ප්‍රත්‍යක්ෂණය කරනවා කියන එක හරිම අමාරුයි. ඒක තමයි අර කලින් වචන දෙකක් පාවිච්චි කරුවේ යථා භූත ඥානය යථාව දර්ශනය. එහෙම නැත්නම් ඒකට කියනවා මේ අර යටහත් පහත්කම වගේම මේ කරන දේ ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන්ද කියලා. පස්සේ දෙඤ්ඤම් අරක කර දෙඤ්ඤම් මේක කර දෙඤ්ඤම් කියන කතාව නෙවෙයි මේ අස්පනා අපිට බලන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක තේරෙන්නේ මේ කාම උපාදානට සාපේක්ෂව ditthi upadana අයින් වෙනකොට තමයි තේරෙනවා මේ කාමයේ සඳහා මේ තරම්ම අමුඩ ගහගෙන තද කරගෙන කරන්න දෙයක් නැහැ. අපි මේ පාවිච්චි කරන ටික අපිට අවශ්‍ය ටික ගන්න ඔච්චරම නටන්න ඕනේ නැහැ. ඒකට මේ වර්ග ભેද රුචි අරුචිකම් අවශ්‍ය නැහැ. දැන් ඒ ටික සාමාන්‍ය උපය ගන්න පුළුවන්. කියලා කවුරුත් එක්ක සමානාත්මතාවයකින් ජීවත් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට ඒ වගේම භාවනාව හරියනකොට ඒ 62ක් දෘශ්‍ය වලින් 49ක්ම එන්නේ මේ සමාධිය හරි ගියායට.
අනික් 13 එන්නේ ප්‍රඥාව වැඩි වෙච්ච කට්ටියට. ඉතින් ඒක මෑත කාලේ තාම මේක ඔප්පු කරලම නැහැ කියාගෙන යනවා. දීමාපියෝ දෙන්නම උගත් නම් දරුවන්ට ඕටිසම් හැදෙනවා. දීමාපියෝ දෙන්නම උගත් නම් දරුවන්ට සයිකියාට්‍රික් ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා අපේ પરම්පරාවට ඉස්සලා પરම්පරාව හිටියේ දුප්පත් දීමාපියෝන්ගේ අපේ પરම්පරාව වෙනකොට හොඳ ඥානවන්ත හොඳ දක්ෂ හොඳ කම්පියුටර් කාර්යය හම්බුණා. ඉතින් ඒගොල්ලෝ ගිහිලා තවත් කම්පියුටර් කාර්යයක් එක්ක බඳිනකොට දක්ෂෙක් එකතු වෙනකොට ඊ ගාවට එන දේ ගලවන්න බැරි දෘෂ්ටි හරියනවා දරුවන්න. ඉතින් ඒක නිසා ඒ උගත්කමත් මේ අවාසියට හිටින තැනක් තියෙනවා දැන් කාලේ තියෙන උගත්කම. එතකොට හිතා ගන්න පුළුවන් දෘෂ්ටියකින් කොහොමද කෙනෙක් හඹාගෙන ගිහිල්ලා ඒක දාගෙන ලෝගුවක් වගේ ඊටසේ අමාරු වෙන්නේ නැහැටි. ඒ නිසා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේ බාර ගැනීම වගේම නිහතමානීකම අපි ඒකට බිගිනර්ස් මයින්ඩ් කියලා කියනවා. හැම වෙලාවෙම ආධුනික මනසෙන් කටයුතු කරන්න. ඕනම දෙයක් නැවත පරීක්ෂා කරලා බැලීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්කම තමයි යන්න තියෙන්නේ මේ සීලබ්බත පරාමාස කියන ඊගාවට සීලබ්බත උපාදාන කියන එක. පරාමාස කියන එකයි උපාදාන කියන වචනේ සමානයි. අල්ල බදා ගන්න වරදොල තේරුම් ගන්න ඒක නිකන් අල්ලනව නෙවෙයි අල්ල බදා ගන්න. උපාදාන කියන්නේත් ඒකයි පරාමාස කියන්නේත් ඒකයි. පරාමාස කියලා කියන්නේ වැරදියට අල්ලනවා. මේ සීලබ්බත පරාමාස අනුව තමයි අපි ආගම් වෙන් කරන්නේ. ඒ වෙන් තමයි අපි නිකාය වෙන් කරන්නේ. ඒ කට්ටිය කරගෙන යන පූජා විදි වගේක් තියෙනවා. එහෙම නැත්නම් සීල වෘත වගේක් තියෙනවා. ඒ වෘත අනුව තමයි ඒගොල්ලෝ අනික් කට්ටියගේ වෙන් වෙන්නේ. ඒ නිසා මේ සීලයක්ද මේක නැත්නම් සීල වෘතයක්ද කියන එක තේරුම් ගන්නට එක රැයින් එක පාඩමකින් නම් බෑ. අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියලා සරුවචනාංශයේ දේශනා කරනවා නිකන් සාමාන්‍ය න්‍යාය ධර්මයක්. හිතේ විපිලිසරකම නැති වෙනවනම් ඒ සීලයේ කුසලතාවයක් කුසල සීලයක්. නමුත් මේ සීල් රකින්න ගිහිල්ලා බණ භාවනා කරන්න ගිහිල්ලා අරණ්‍යගත වෙන්න ගිහිල්ලා පැවිදි වෙන්න ගිහිල්ලා විපිලිසරකම වැඩි වෙලා නම් ඒකට ඉතින් කුසල සීලයක් කියන්න බෑ. නිසා සීලේ යොමුක් තියෙනවා, ගුණයක් තියෙනවා, එල්ලයක් තියෙනවා. ඒ එල්ලේ තමයි විපිලිසරකම එන්නේ නැහැ. ඉතින් ඒ නිසා විපිලිසරකම කියන එකට අපි කියන තියෙන අසහනේ ආතතිය. ඉතින් යම් කිසි වැඩ පිළිවෙලක් අපි පටන් ගත්තා නම් ආධ්‍යාත්මික වේවා භෞතික වේවා. ඒ නිසා ප්‍රශ්න වැඩි වෙනවනම් ඒක සීලයකට වැඩි සීලබ්බත පරාමාසයක් තමයි. අපි මේවා ඉගෙන ගන්න මේ ප්‍රශ්න විසඳෙන්නනේ. අන්තෝ ජටා බහි ජටා විසඳන්නනේ. නමුත් එන්නේ ප්‍රශ්න වැඩි වෙනවනම්. ඉතින් ඒක නිසා ඒ සීල වෘත සහ සීල කියන එක සරුවචනාංශයට ගොඩක් සමකාලීන හිටපු සත්‍යාස්ත්‍රුන් වහන්සේලාත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙච්ච එකක්. කොච්චරද කියනවනම් ඒ සිද්ධාර්ථ තාපසතුමාම අවුරුදු 6ක් ඒ දැඩි මේ දුෂ්කර වත පිරුවා. ඒවා වෘත. මොකද ඒක ප්‍රමාණකරණයේදී වැඩිම ගාණක් අහුවෙන්නේ රූක්ෂ වෘත කරන එකන හරි කියලා තමයි හිතන්නේ. ඒක රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ, ලූක ප්‍රමාණ කියලා කියන රූක්ෂ ප්‍රතිපත්තිය. ඒක අර කාම උපාදාන වල අනිත් පැත්ත. කාම උපාදාන කිව්වහම කාම සුඛල්ලිකානුයෝගයට වැටෙනවා. ශීලවත උපාදාන කිව්වහම අත්ති කිලමතානුයෝගයට වැටෙනවා. ආත්මේ ක්‍රමතේ කිරීමෙන් උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා මේ කාමයට සහ කාම බන්ධන වලට. ඉතින් අන්ත දෙකෙන් ආධ්‍යාත්මයට ගරු කරන එකන කාම වෘත වලට යනට වැඩිය කාම මේ කාම ඡන්දේට නැත්නම් ඒකට කියනවා කාම සුඛල්ලිකානු කාම සුඛයට ඇලී ගන්නවට වැඩිය මේ අත්තිකිලමතාන් යෝගයට අහුවෙන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය අපේ ලොකු ශාංශ ලියනවා කෂ්ඨ වෘත සහ දුෂ්කරාසනාදී වර්ජනයකට යෞගිකකම පුරුදු කළ වර්ධ නැති. ඉතින් මේ තමන් මේ කරන්නේ කෂ්ඨ වෘතියක්ද මේ ඉඳගෙන ඉන්නකොට තමන් පහසුවෙන් ඉඳගෙන ඉන්න බව දන්නේ නැද්ද? නැත්නම් ඉඳගෙන ඉන්නකොට පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියන එක අකුසලයක්ද? එහෙම නැත්නම් දුෂ්කරාසනාදී. ඉන්නවා මේ බද්ධ පරියන්කේ ගහන්න බැරිද මම භාවනා කරන්නේ නැහැ. මම බද්ධ පරියන්කේ තියෙන්න ඕන.
එහෙම නැත්නම් මේ දේවල් තියෙන්න ඕන කියලා මේ අපි කියන මේ සාමාන්‍ය සති මාත්‍ර වගේ එකක් බාර ගන්න කැමති නෑ. එයා කියනවා ඊට ඉස්සෙල්ලා මේ කෘත්‍ය කරලා තියෙන්න ඕනේ. මේ පූර්ව කෘත්‍ය කරලා තියෙන්න ඕනේ. මේ ටික කරලා තියෙන්න ඕනේ කියලා ඒ අර වැඩේට යන්න මේ අවශ්‍යතාවයන් කියන්නේ පරිසරය පිළිබඳව දැඩි වෘත ගන්නවා. ඉතින් ඒ පරිසරයේ හදගත ගන්න ඕනේ කියන කවුරුත් පිළිගන්න. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ පිළිබඳව අර දැඩි වෘත වලට සමාදන් වීම තමයි ඔය ගුරුකුල වාද කියලා කියන්නේ. අපි ගත්තොත් මහාශි ක්‍රමේ ගත්තාත්, මෝගු ක්‍රමේ ගත්තාත්, පාව ක්‍රමේ ගත්තාත්, එහෙම නැත්නම් ගෝයන්ක ක්‍රමේ ගත්තාත් ඔය හතරම් පුරුමේ පටන් අරගත්තේ. ඒක එක්කනා ඒ න්‍යාය යටතෙත් එක එක ගුරුන් වහන්සේ පාවකේකේම දෙන්නෙක් ගත්තොත්, මහාශිකේම දෙන්නෙක් ගත්තොත් එක එක්කනා මේ ඒ තම තමන්ගේ සීල වෘත්ත වෙනස් කරනවා. වෙනස් කරලා කියනවා අපි ළඟට එන්න අපි මෙන්න මෙහෙමයි කරන්නේ. මෙහෙම නැත්නම් අපි ගන්නෑ කියලා. ඉතින් ඒක එදා ඉඳලම අද දක්වාම තිබිලා තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම අර සමාහිත හිත නැත්නම් අවිපටිසාර හිත ඇති වෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ගතිය තමයි ඒ යෝගාවචරය තුළ තිබිය යුත්තේ. අපි කියමු තාම කාමසුකල්ලිකාණ යෝගයක ඉඳලා ඒ කෙනා ඇවිල්ලා කෂ්ට වෘත වලට ගිය ගමන් එයාට දැනෙනවා ගොඩක් පහසුවක් දැනෙනවා. අර ඉඳපු සම්පූර්ණ එහා අන්තේ ඉඳලා මේ අන්තයට ආපු නිසා. නමුත් ඒක yaadෙන්නේ නැහනේ. දැන් ඒකාන්තක ඉඳලා අනිකාන්තයට පැන්නා. ඉතින් ඒ කෙනා දැනගන්න ඕනේ ඒ වෙනසක් ඇති කරපු ගමන් මේ හිතට දැනෙනවා. අමුත්තක් දැනෙනවා, සාන්තියක් දැනෙනවා. නමුත් ඒක දිගට යනකොට මේ රකින්න සීලේ නිසා Tamante කරගෙන යන භාවනාවේ හිතේ එකලාසේ ආතතිය නැතිවීමේ අසහනෙ නැතිවීමේ ගුණයක් තියෙනවද කියලා. ඉතින් අන්න ඒ දේ මනින එක හැම වෙලාවෙම යෝගාවචරය කියනවා මේ ගුරුන්නාන්තේ කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් වෙන මැෂින් එකක් නැද්ද කියලා අහනවා මම භාවනා දියුණු වෙනවද නැද්ද කියලා බලන්න. මොකද එයාට තේරෙන්නේ නැහැ මේ කයට හම්බ වෙන මේ වර්තමාන මොහොතේ සැපේ විතරමයි බලින්න තියෙන එකම දේ. ඉඳගේ සුවසේ වාඩි වෙලා ඉන්න පුළුවන් නම් වාඩි වෙලා ඉන්න වෙලාව වැඩි නම් වැඩි වෙලාවක් බහුතරයක් මූල කර්මස්ථානේ ඉන්න තියෙන දේ ඉච්චර තමයි. එහෙම නැත්නම් වෙනදට වැඩිය සක්මන්ට ප්‍රියයි සක්මන වැඩිපුර කරන්න පුළුවන්. ඒකට අනායාසයෙන් සක්මන යනවා. ඒතර තමන්ට ඒ සක්මනේ මම දැන් ඉන්නවා කියන එක තේරෙනවා. එතකොට තේරෙනවා ඒකෙන් අසහනේ අඩු වෙනවා, නීවරණ බාධා අඩු වෙනවා. තමන්ට මේ වතුර ගිලෙන මනසට ඔලූස ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා වගේ කියලා. අන්නේව එකක්වත් කතා කරන්නේ නැතුව අනේ ස්වාමීන් වහන්සේ මට පොාව කොට දාන්නකෝ මාව මේවා කරන්නකෝ කියලා යාප්පු වෙනවා බැගෑ වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක මේ නිකන් බොළඳ දෙයක් මිසක් අර සීලබ්බත පරාමාස කියලා උගන්නන මේ උපාදානයෙන් ගැලවීමේ ක්‍රමයක් තියෙන නිසා මේ සීලබ්බත පරාමාස කියලා එකක් දාතික මහ බරපතල දෙයක් ඔය හතරෙන් එකක් සීලබ්බත පරාමාස කියලා කියන්නේ. නැත්තම් සීල වෘතේ අල්ලගෙන මම මෙච්චර කල් සීල රැක්කා කියලා පුළුවන් තරම් මේ අර කල් මෙච්චර කල් භාවනා කරා කියන එක කියන්න පටන් අර ගන්නවා. ප්‍රජාපති ගෝතමිය හුඟක් අමාරුවෙන් ඒ භික්ෂුණී ශාසනය නැත්තම් උපසම්පදාව ඇති කරගෙන අන්තිමට සරුවච්චන් වහන්සේ ළඟට යනවා පිරිනුවම් පාන්න අවසර ඉල්ල ගන්න. එතකොට බුදුජාන් වහන්සේ ඉතින් අම්මා නැණි දැන් මේ සුළුමවනේ ඒ කියන්නේ ප්‍රජාපති ගෝතමයයි මහාමායාවයි දෙන්න අකලන ගිලා කියලා. සුද්ධෝදන රජුලා දෙන්නම් පාවා දීලා තියෙනවා. ඒ සුද්ධෝදන රජුලා රණ ශූරෙක් වෙච්ච නිසා. ඉතින් මනංගිගේ මේ අක්කගේ බබා තමයි දැන් මේ නංගි බලාගත්තේ මහාමායාවගේ. බබා තමයි මේ ප්‍රජාපතිය බලාගත්තේ. ඊට පස්සේ දැන් පිරිනුවම් පානට ගිය වෙලාවේදී අමතර ඉල්ලීම් වගේකුත් ඉල්ලනවා. සිරිපතුල් දෙක බලන්න ඕනේ කියනවා. සිවුර ගලවලා පපුව බලන්න ඕනේ කියලා කියනවා. ඔය වගේ නිකන් අර බොහොම ලෙන්ගතු මේ එක්කෙනෙක් අම්මා සම්බුදුරජාණන් වහන්සේ අනිත් එක නම් රහත් මෙනින් ආසෙනවා. ඒකල එළියට යනකොට සරුවච්චන්හන්සේ කවදාකවත් නැතුව එලිපත්තට එනකන් පසුගමන් යනවා. පසුගමන් ගිහිලා කියනවා ප්‍රජාපතිය උගාක් මිනිස්සු හිතා ඉන්නවා ස්ත්‍රියවකට මේ ශාසනික වැඩ ගන්න බෑ කියලා. ඒක නිසා ස්ත්‍රීන්ටත් මේක වැඩ ගන්න පුළුවන් බව පෙන්වන්න ප්‍රතිහාරය පාණ්ඩේ කියලා.
එතකොට ප්‍රජාපතිය මතක් කළා කියනවා ප්‍රජාපති ගෞතමිය ස්වාමීන් වහන්සේ මේ මම කිරි දුන්නා ඒ කිරි වල බිල ගෙවිලා තියෙන දැන් කිය. අම්මා දෙන කිරි වලට බිල ගෙවන්න එසේ මෙසේ පුතේකට කරන්න බෑ. උඹ මා කොට දැම්ම උඹ රහත් කරා ඒ නිසා උඹ මගේ කිරි බිල ගෙව්වයි කියලා මතක තියාගනින් කියලා වගේ නිකන් අහුරතල් කතාවක් යනවා. ඒකල කියනවා වෙන ශාසනවල කොණ්ඩේ බිම ගෑවෙනකන් කොණ්ඩේ වැවෙනකන් තපස් රැකලා තියනවා කියලා මිනිස්සු උදම්මනනවා. තමන්ගේ ඇඟිල්ලේ අතේ නියපොතු මෙච්චර දික් වෙනකන් තපස් රැකයි කියලා මිනිස්සු වෙන ශාසනවල උදම්මනනවා. බද්ද පරියන්කේ ඉඳ ඇද්දි වටේ තියෙන ගස්වල මුල් කකුල් දෙකට උඩින් ගිහිල්ලා තියෙන තාක්කල් බද්ද පරියන්කේ හොල්ලලා නැහැ. ඒ තාක්කල් මම භාවනා කරලා තියෙනවා කියනවා 20 30 40. නමුත් ඔබ වහන්සේගේ ශාසනයේ අවුරුදු 7 මල්මද කුමාරියන් රහත් වෙලා තියෙනවා. අර 60ක් අවුරුදු භාවනා කරපු එක්කෙනෙක්වත් රහත් උනායි කියලා නැහැ තාම. නිසා ඔබ වහන්සේගේ ශාසනයේ මේ තියෙන වෘත මේ උගන්වන දේ ඔය බොරු සෝබන නැහැ. 7 අවුරුදු මල්මද කුමාරියකට උනා රහත් වෙන්න පුළුවන්. අර අච්චර කල් නියපොතු මෙච්චර වැවෙනකන් කොණ්ඩේ මෙච්චර වැවෙනකන් ඇඟට උඩින් මුල් වැවෙනකන් තපස් රැකයි කියන එක ලැජ්ජ නැති වැඩක් කියලා. නෛර්යානික ශාසනයක එහෙම වෙන්නේ නැහැ. ඒ අර වෘත රකින්න කට්ටියට තමයි එහෙම කරන්න මිනිස්සු දංකද උසගෙන ඉල්ල වැඳලා බලන්නකෝ මෙච්චර කෂ්ට වෘත දුෂ්කරාසන ආදී කරනවා. එහෙම නැත්තම් මේ ලෝක ප්‍රතිපදාව රුක්ෂ ප්‍රතිපදාව රකින්නයි කියලා සලකනවා. ඉතින් රුක්ෂ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රයේ ගත්තොත් ඔය දුතාංග 14 තියෙනවා. ලෝක සිවුරු රුක්ෂ වූ ආහාර ඒ ඔක්කොම තියෙන. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව මේ සම්පූර්ණයෙන් කපලයින් කරලා නැහැ. ඒ එක එකනට තියෙන ලෙඩේ හැටියට සමහරලාවට ඒ සින්දූරන් හරි දෙන්න වෙනවා. රසදී හරි කමන්නේ දෙන්න වෙනවා. ඒ ලෙඩේ හැටියට. නමුත් මේ රුක්ෂ ප්‍රතිපත්ති රැකීමෙන් නිවන් දකින්නවා කියන එක කරලා නැහැ. ඒත් ප්‍රජාපති ගෞතමගේ ඒ උදාන පාට එහෙම නැත්නම් ඒ කරන ප්‍රකාශන වල සඳහන් වෙලා තියෙනවා. මල්මද කුමාරියෝ ඒ කියන්නේ විශාකාව සුජාතා මේ සුමනා කුමරි වගේ අය 7 අවුරුද්ද නිවන් දැකලා තියෙනවා. අඩු ගන්න සෝවාන් වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඔය මොනවාක්වත් ඔය වෘත රැකලා නැහැ. ඒ වගේම බාහ්‍ය දාර්ශනිකය අවුරුදු 27ක්ද කොහොද වෘත රැකලා තියෙනවා. නැවක් කැරිලා ගම් මේ පුංචි දූපතක කොටු වෙලා ඉඳලා යට ඇඳුන් නැති නිසා ගස්වල පොතු තමයි ඇඳගෙන තියලා තියෙන්නේ. දාරුචිරිය කියලා කියන්නේ ඒකයි. ඉතින් මිනිස්සු දැකලා තියෙනවා මේ වන්සයා මේ තරම්ම නැතිකමට කරේ. මිනිස්සු හිතුවේ මෙයා රහතන් වහන්සේ නමක් කියලා. ටිකක් කල් යනකොට මෙයා හිතාගත්තා මමත් රහත් වෙන්න ඇති කියලා. මොකද ඔක්කොමලා වදිනවා නම් රහතන් වහන්සේ කියලා ඉතින් අහන්න දෙයක් ඇයි? මිනිස්සුන්ට ඕනලා තියෙන. තව කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් කරවට්ටා ගන්න එකනේ. මේක එහෙම නෙවෙයි මුළු රටම රැවටෙනකොට අර මනුස්සයත් අඳිනවා. ඉතින් ඉඳලා තියෙන්නේ රහත් කියන තමයි. පස්සේ යත් එක්ක බණ භාවනා කරපු ඔය බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් රෑ හීනෙන් ඇවිල්ලා කියලා තියෙනවා. ඔබ රහත්තියා රහතන් වහන්සේලා ඉන්න පාරකටවත් වැටලා නැහැ. අන්න දැන් පහළ වෙලා ඉන්නවා එක්කෙනෙක් ගිහිල්ලා අහගනින් කියලා. ඊට පස්සේ මට මතක නැහැ අවුරුදු ගානක් මම දන්න දවස් 27ක් වෙන්නදී පයින් ඇවිදිනවා. මුළු 24ම දවල් රෑ 3යි නිදාගෙන තියෙන්නේ. මොකද මේ වගේ කෙනෙක් ඉන්නවනම් ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ රුක්ෂ ප්‍රතිපත්ති නිසා රහතන් වහන්සේගේ නම පච්ච කෙටිලා නම් බැඳිලා හිටපු මේ කෙනාට හිතුණා මේ ඇත්තම රහතන් වහන්සේ ආවා ගන්න ඕනේ කියලා. ගිහිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ දකින්නකොට ජේතවනාරාමයට ගියාට පස්සේ කියලා තියෙනවා නෑ දැන් නම් හම්බ වෙන්න බෑ. දැන් පින්න පාතේ ගියා. කොයි ඉසව්වටද ගියේ? මෙන්න මේ ඉසව්වට. ඉතින් යනකොට දැන් වඩිනෝ. ඉතින් දැකලා කිව්වා අවසරයි මට බණ ටිකක් අහ ගන්න ඕනේ. බුදුරජාණන්සේ සඳහන් කරා උපාදක මාත්‍ය මේ පින්න පාතේ යන වෙලාවේ බණ කියන්නේ වෙන්නත් පුළුවන් නේ කියලා පිටිපස්සෙන් ටිකක් යනකොට මෙයාට තේරෙනවා මේක මේ තියෙන උද්වේගය කොච්චරද කියනවනම් ආයෙත් ගිහිලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මම දැතැරයක් කිල්ලුවා ඔබ වහන්සේ බෑ කිව්ව බව හැබෑව මට ඒ තරම්ම මේක අවශ්‍යයි මට බණ ටිකක් කියන්න කියලා. නැවත වතාවක් බුදුජානක වහන්සේ මම දැන් කිව්වා මේ පින්නපාත යන වෙලාවේ කතා කරන්න එපා. කතා කරන්නේ නැහැ.
ඉතින් මෙයා දෙවෙනි සැරේට පස්සේ කියලා තුන් සැරේ කියනවා සෝංශ මට වැඩි වෙලා ආවුස නැහැ. තීයද කියන්න දන්නේ නැහැ. මට ධර්ම විනය පමා වෙන්න බෑ. මට බණ ටිකක් කියන්න කියලා. ඒතකොට බුදුරජාණන් ඉතාමත්ම සාරය දිත්තේ දිත්තමත්තම් භවිෂති. දැක්මේ දැක්ම පමණයි තියෙන්නේ. ඇහිල්ල පමණයි තියෙන්නේ. ගන්ධරස පහසේ ගන්ධරස පහත් බැමණයි තියෙන්නේ. හිතවිල්ල පමණයි තියෙන්නේ. ඕක මේ දැකපු දේ මතක තියාගෙන දිගට මේ වමාරවමාර ඛණ්ඩ එපා මීහරක් හරක් මේ වමාර කන්නවා. යමක් ඇහුණා නම් ඕක මතක තියාන වෛර බැඳ ගන්නත් එපා. ඕක මේ පුස්කොළ පොත ලියලා සුරේක දාගෙන කරේ ළඟන ඉන්නත් එපා. කනේ තෝඩුවල දාගන්නත් එපා. ඇහුණා ඔච්චර තමයි. ඊටසේ යමක් ගඳක් රසක් පහසක් වින්දා නම් අනේ ඒ ගඳ හොයාගෙන බැල්ලියක් පස්සේ බල්ලෝ යනවා වගේ රැළේ. නැත්නම් අසවල් රස කියලා ඒ රස හොයාගෙන මේ එක රෙස්ටොරන්ට් ගානේ ඇවිදින්නේ. නැත්නම් මේ පහස ලැබුණයි කියලා අර જાති කොට්ට අර જાති මෙට්ට අර જાති විල්ලුද අර જાති ගෑණියෙක් අර જાති පිරිමියෙක් කියලා මේ බඩට ලුණු කැඳ නැතුව මේ පස්සට විල්ලුද හොයන මේ ලෝකේ මොනවද මේ? අපච්චි ඉන්නකම් කියන්නේ බඩට ලුණු කැඳ පස්සට විල්ලුද කියලා. කොයිට වැඩින රසට කියනවා. ඉතින් අර සෙනගින්න හින්දා මං කියන්නේ. ඌවගේ ලවන්න දෙයක් නැහැ. ඔය හිතට මොන කුණු හරපේ ආවත් ඕක ඉවරයි. ඕක ආයි ගන්න දෙයක් නැහැ. ඔන්න සීලබ්බත පරාමාස නැතුව බණ කියන හැටි. දැන් කියන යුව තේරෙන්නේ නැහැ කියලා. මේ සමහර කියනවා ඕක විතරයි නියම බුද්ධ ආගම. ඒ නිසා සීල අවශ්‍යත් නැහැ කියලා. එතකොට ඒ කට්ටියට ත්‍රිදෙනවනේ. ඉතින් පාවොක්සයිඩෝ එහෙම හරියට ඔය සීලේ පිළිබඳව විනය ගැන හොඳට කතා කරන නිසා හුඟ දෙනෙක් ඊළ සයිඩර් කියනවා ස්වාමීන් වහන්සේ ඔය තරම් සීල අවශ්‍ය නම් කොහොමද මේ බාහ්‍ය දාර්චීරිය එක ගාතපද හතරෙන් ගොඩ ගියේ කියලා. ඉතින් සයිඩෝ කියනවා මටත් ඒකක් කියනවා. ඉතින් අර සීලේ නැතුව ගාතපද හතරෙන් යනවනම් යන්න ගොඩ මට ප්‍රශ්නයක් නැහැ. කෙලිම රහත් වෙනවනේ. ඉතින් ওই පද හතර කියලා කියරන්නකෝ. ඔය රහත් වෙන මොකද ප්‍රශ්නේ? එතන ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ ඒකට කොණ්ඩ ඥාමරු රහත් වෙන්නේ. මේ සෝවන්නුනේ. ඒන වෙනවනම් හොඳයි. නැත්තම් එන්නමයි ගාවට කියනවා. කියන්නේ යම් ප්‍රමාණයක් සීල අවශ්‍යයි. අර සීල වෘත කරගන්න යට නරකයි. සීල වෘත වෙන්නේ ඇඳලා මේ අනුන් තමයි අපිව අඳන්නේ. මේ ගීයෝ තමයි සංඝයාව කන්නේ. ඒක නිසා ඒ අගාරා අනගාරාච උබෝ අඤ්ඤාඤ්ඤ නිශ්චිතා ආරාධයන්ති සද්ධම්ම යෝගක්ඛේමං අනුත්තරා. දැන් මේ ඉලක්කමේ වෙන 160ක් විතර වෙන මේ බණහන කට්ටිය හුඟක් වෙට ගියෝනේ. ඒකත් ඒ කාරණාව දැනගන්න ඕනේ. ඔය කින්තේ යටහයි දුම්මේද කින්තේ අදින සාටියා අභ්‍යන්තරං තේ ගානම් බාහිරම් පරිමජ්ජසී කියලා උඹට මේ බමුණෝ ඔය බැඳගෙන ඉන්න ජටාවෙන් ඇති වැඩේ මොකද්ද? උඹ ඉඳ ගන්න මේ අජින කියන මුව හැමෙන් ඇති වැඩේ මොකද්ද? උඹ ඇතුළත කෙලස් නම් ඔය පිටතට නාගුණ වැල් දාගෙන කරගෙන ඉන්න එක ඇති වැඩේ මොකද්ද? කින්ති අජින සාටිය අභ්‍යන්තරං තේ ගානම් බාහිරම් පරිමජ්ජසී. ඒකට ගිහිය දන්නවනම් බණ භාවනා කරලා මෙන්න මේකයි ඇත්ත කියලා මොන මේ බොරු සෝබන වලට කතායිතු කරනවා. ඉතින් ඒක නිසා ඔය ගාථා පදේ අහලා තමයි නිග්‍රෝධ සාමණේරයෝ ගාතපාද සාමණේර ස්වාමීන් වහන්සේ කියන ගාථා පදේ අහලා තමයි අශෝක රජුරු හැරුණේ බුද්ධ ආගමට. ඊයන්ගෙන් බලවත් මේ අනුග්‍රහයක් තියෙනවා. ඒ අනුග්‍රහ කරනකොට මේ ලූක වෘත රකින්න මිනිස්සු පිටිපස්සේ යන්න හදන එක තමයි මේ සීලබ්බත පරාමාස කියලා වෙන උපාදානයක් අල්ලලා දීලා තියෙනවා. ඕක උපාදානයක් කියන තරම් වටිනවද කියලා හිතෙන වෙලාවක. නමුත් සීලබ්බත පරාමාස වලට අහුවෙච්ච නැති එකෙක් නැති තරම්. විශේෂයෙන්ම භාවනා ලෝකේ. ඒගොල්ලෝ මොකක් හරි ඔටුන්නක් දා ගන්න. මොකක් හරි රාමුවක් හදා ගන්න. මොකක් හරි කල්ට් ගෲප් එකක් හදා ගන්නවා. හදාගෙන ඉවරලා ඒ පැත්තට එහිය සාදු සාදු කීක එකක් ජයසිරි මංගලම් කීක යන ගමන අවුරුදු 40ක් දැකලා තියෙනවා. ඒ 40 පටන් ගන්නකොටම අපිත් එක්ක හිටපු ප්‍රබුද්ධ ඒකට කියන්නේ ඒ පිරිසට කියන්න පුළුවන්නේ simple living high thinking කියන පිරිසක්. ඒගොල්ලෝ මුලදීම මට කියලා දුන්නා. කියලා දුන්නත් වැඩිය ඇඟෙව්වා. ওই බොරු සෝබන වලට අහු වෙන්න එපා කියලා.
ඒ වෙනුවට පුළුවන් නම් සතිය අල්ලගන්නයි කියලා. සතිය නෑ සෝබනේ. සතිය නෑ ඔය මොකක්වත් ඒක නිසා සති පාසල පටන් ගන්නකොට බරපතල ප්‍රශ්නයක් ආවා. මේක මේ අන්‍යාගමිකයට දෙන්න පුළුවන්. මොකද ඒ කට්ටිය සිල් රකින්නේ නෑනේ. නැත්නම් කුඩු කාර්යයකට දෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ සිල් රකින්නේ නෑනේ. එතකොට ඔය භයානක ලෙඩ රෝග හැදි කරන දෙන්න පුළුවන්. මොකද සිල් රකින්නේ නෑනේ. අනේ එහෙම එකක් ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙම එකක් ප්‍රශ්නයක් නෑ කියලා මම භික්ෂුවක් නොවි කිව්වනම් ඔන්න හෙට තියෙයි මේ සෝෂල් මීඩියා වල එන ගෝසාවක් දාලා මෙන්න මේ අහවල බුද්ධහම කණ්ඩ හදනවා කියලා. දැන් නැති මයිත් එක එහෙම කියන්නේ නැහැ කවුරක්වත්. මොකද මේ මතය හෙලි කරලා තියෙනවා, පළ කරලා තියෙනවා. ඒ මම ප්‍රසිද්ධ වේදිකාවල කියනවා. ඒ බණ භාවනා පටන් ගන්න කාලේ මම සිල්පද පහම කඩලා තිබ්බේ. ඒ නිසා මම කිව්වා ධම්මික ආපුරට අනේ කරුණා කරලා වැදගත් දේවල් මට කියන්න එපා. මම ජඩේක්, මම ෂටේක්, මම මායාවිකාරයෙක්. මේ දැන්ට විශ්වවිද්‍යාලේ ගියේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඉස්සරහට මොන බොරු කියයිද දන්නේ නැහැ. ඌවනම් මට දෙන්න එපා. ඊට පස්සේ කොහොමද උඹනේ ඔය කියන්නේ? මං අහන්නේ උඹ ඒ කරලා තියෙන පන්සිල් පද පහම කඩලා තියදී සතිය පිටවන්න පුළුවන්. ඉතින් ඒකට මයි ළඟ තිබුණේ බෑ. ඒ හේම කොහෙද අපේ අම්මත් මෙහෙම කියනවා, තාත්තා අප්පච්චිත් එහෙම කියනවා, වන්තලේ ආමරුත් මෙහෙම කියනවා. උඹ හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා. දැන් ඔබ වහන්සේ දෙන්න හදනවා මට වැදගත්ම දෙයක්. ඒ කිව්වා උඹට ඒකනේ මම පළවෙනි දවස් 3ේම ගැහුවේ. බැන්නේ උඹලට දුන්නට උඹලා මේ මොකද්දෝ සීලබ්බත පරමාසික ඉන්නේ. මට පුළුවන් කියන හැඟීමක් දෙන්නේ නැහැ සීලබ්බත පරාමාසෙ. මෙන්න මේක තව තද කරගන්න ඕනේ. මෙන්න මේ මුරිච්චි තද කරන්න ඕනේ. මේකට අමුඩේ තදින් ගහ ගන්න ඕනේ. මේක වටේට ගිනි පත්තු කරන්න ඕනේ. මෙන්න මේ දේවල් කියලා අර නොකෙරෙන වෙදකමට අවශ්‍ය කුඳුරු තෙල් කල 7යි ඉල්ලනවා. ඉතින් ඒක නිසා මේ සීලබ්බත පරාමාස කියන එක තේරුම් ගන්නත් සෑහෙන භාවනාව හරියන්න ඕනේ. ඒකල තේරුම් අරගන්න මම මේ පුද්ගලයා ඇසුරු කරලා මේ ශිල්පද රැකලා මෙතෙන් ආවා. ඇත්තටම කොයි ටිකද මට උදව් කෙරුවේ කියන එක කාටවත් එහෙම බලන්න බෑ. ඔක්කොම අර පොදිය පිටින්ම තාරබරත් එක්කම කරේ තියා ගන්නවා මෙන්න මේ ටික ඔක්කොම කරපන් කියලා. නෑ මිනිස්සුෙකුට තියෙන පුද්ගලික අත්දැකීමක් කියන එක මම රැක්ක බව හැබෑව. නමුත් මෙන්න මේ ටිකෙන් තමයි මට උදව් කෙරුවේ කියලා. අපි හිතන්නකො මිනිහ පෙට්ටි කඩයක් කරනවායි කියලා. මේ පෙට්ටි කඩේ දන්නවන්නේ ලෝකෙදී ඔක්කොම බඩු තියෙනවායි කියලා. පෙට්ටි කඩේ මැද කණුවේ පපඩ මුත් එල්ලලා තියෙනවා, දුම් කබලුත් එල්ලලා තියෙනවා, වට්ටිත් එල්ලලා තියෙනවා, ඔක්කොම එල්ලලා තියෙනවනේ. නමුත් කුයි භාණ්ඩෙන්ද වැඩිම ලාභ ලබන්නේ කියන එක දැනගන්න මේ මනුස්සයා පොත් බැීමක් කරන්න එපා. පෙට්ටි කඩවල පොත් තබන්නේ නෑනම. ඉතින් පෙට්ටි කඩේ මුදලාලි නැති වෙච්ච වෙලාවේ වෙන කෙනෙකුට දුන්නයි කියන්නකෝ. මේ මනුස්සයාට හැඟීමක් තියෙනවද මෙන්න මේ බඩුවෙන් තමයි මට වැඩිම ලාභ හම්බෙන්නේ කියලා? දන්නේ නෑ. ඒක දැනෙන මනුස්සයා මුදලාලි කියනවා. ඌට තේරෙනවා මෙන්න මේකෙන් තමයි ගාණු බඩු ගොඩක් තියෙනවා. ඒක මිනිසුන්ගේ අවශ්‍යතාවයට වැඩිම ලාභ ලැබෙන්නේ මේක. ඒ නිසා සීලබ්බත පරාමාස කියනකොට බණ භාවනා කරන එකනට තේරෙයි මම ඉඳ ගන්නකොට පරියන්කයට ගිහලා ඉඳ ගන්නකොට මෙන්න මේ ටික මූලික අවශ්‍යතා මොනවාද? හොඳට වට්ටල වාඩි වෙන්න. වලිගොඩ වාඩි වෙන්න එපා. ඉච්චරනේ කියන්න තියෙන්නේ. වලිගොඩ වාඩි වෙනවා නම් වලිග පොඩ්ඩක් ගහලා දාලා ඔය රිලෙවෙකින් අහගන්නකෝ. ඊනේ මේ වලිගොඩ වාඩිලා කින්තිරි ගන්නවා ඇම්බරෙනවා. මේ කකුල තද වෙලා අරක වෙලා මේ උක පట్టල වාඩි වෙන්න. වාඩිලා හොඳට ඇස් දෙක වහලා බලන්න. ඇස් දෙක වහලා බලන්න කිව්වහම ටික අප්සෙට් වගේනේ. මං කියන්නේ ඇස් දෙක වහලා හිතින් සලකා බලන්න. මම මේ සුවසේ වාඩි වෙලා ඉන්නවාද කියලා. ඉතින් මේක මල කරදරයක් නේ මෙහෙම බලන්න බෑ. ඒ තරමටම තමන්ට තමන් වෛර කරනවානේ මේ මානවයා කියන සතා. මේ තමන් මේ ලස්සනට වාඩි වෙලා මම මේ ඉන්නේ වාඩි වෙලා සැපෙන්ද කියන එක ඒ කොච්චරද කියනවනම් ওই සිද්ධාර්ථ කුමාරයා අවුරුදු දවස් 7 දිනේ ඔය මේ ධ්‍යාන ලැබලා දඹරුක මුලව උඩ ගිහිල්ලා හිටියේ ඒ කිරිමව්වරු මේ වප්මගුල බලන වෙලාවේ ඉතින් ඒ සිද්ධාර්ථ කුමාරයා දිගටම හිතුවලු වාසේ කට්ටිය කියන්නේ ඔය මේ කෙවින්ද හමුදුරන්ගේ පොතේ තමයි ලියලා තියෙන්නේ. ඒක සැප වැඩි කියලා. එහෙම විඳින එක භ්‍රමචාරී වඩන කෙනෙකුට හොඳ නැහැ කියලා ධ්‍යාන ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද ඒකේ ඊතර හිතා ගන්න බැරි සැපක්. දරන්න බෑ. ඒක සාමාන්‍ය කාමුද්දීපනයකට වැඩි එනවා.
ඉතින් දෙන චිචි එක හරිනයි ඒක Brahmacharya හරින කමන්නේ කියලා. අන්තිම බුදු වෙන්නේ ඉස්සලා දවසේ රැය තමයි හිතුවේ යකෝ එදා මම මෙච්චර දෙයක් කරගත්තා. දැන් මම මේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරාට මේ ආලෝක පුංජයක්වත් ලැබුණේ නැහැ නේ කියලා. අර සිද්ධාර්ථ කුමාර සාපතේ සිද්ධාර්ථ කුමාරයන් කමටහන් ගත්ත ගම ඔන්න ත්‍රිවිද්‍යා ලැබලා පහුවෙන්ද රහත් වුණා. පස්සේ මහණුවෙන් අහනවා උඹලත් එක මම මෙච්චර කල් හිටියා මම කවදාකවත් උඹලට කියලා තියෙන ආලෝක කඳුලක්වත් ලැබුණායි කියලා නෑ. මොකද ලැබුණ නැති හින්දා. අර කෂ්ට වෘත. නම සිද්ධාර්ථ පුංචි කුමාරයා වෙච්ච දේ කල්පනා කරලා ඒක ගත්ත දවසේ ගොඩ. ඒක නිසා භාවනා කරන මේ පట్టල වාඩි වෙන එකට සමහරු වෛර කරනවා. ඒක හිතින් සලකා බැලුවත් මම ඉන්නේ සැපසේ වාඩි වෙලාද කියලා ඒව ගැලපෙන්නේ නැහැ වගේ කියයි. ඉතින් හුඟදෙනෙක් ඇවිල්ලා අහනවා. හුඟදෙනෙක් ඇවිල්ලා අහනවා සිල් ගත්ත දවසට නෑවට කමක් නැද්ද කියලා. මොකද සිල් ගත්ත දවසේ පන්සල් වෙලා ඉන්නේ. අට සිල් අරගෙන ඉන්න එකනේ කරන්නේ. දැන් ඉතින් අපි සිල් අරගෙන ඉන්නකොට දිගටම ඉන්නකොට එන කවදාවත් නාන්න හම්බෙන්නේ නැහැ. මේ මිනිස්සු හිතාගෙන ඉන්න මේ අර සීල රකින්නකොට මෙහෙමයි පන්සලට යන්න ඕනේ, බාපණයක් දාන්න ඕනේ, නවගුණ වෙලක් තියෙන්න ඕනේ, බෝගහක් තියෙන්න ඕනේ, වැලිතලා. ඉතින් ඔක්කොම තියෙද්දි හැමෝම සිල්පද කඩන හැටි පේනවනේ දැන් මේ ජනමාධ්‍ය. අනික කට්ටිය හිතන බෑ සිල් රකින්නවා නම් මේ නාන්න හොඳ නැහැ. පුදුමාකාර දේවල් දාන්න. ඉතින් අර සතිය වඩන කෙනාට choiceless awareness එකේ තේරෙනවා මට වෙන්දට වෙඩි වාඩිලා ඉන්න බව බලන්න පුළුවන්ද? සුවසේ වාඩිලා ඉන්නද කියලා දකින්න පුළුවන්ද? සුඛී යත්තානම් පරිහරා. මම මේ ආත්මේ සුවසේ පරිහරණය කරනවා. මොකද්ද අකුසලේ? ඉතින් මේ මනුස්සයාට වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන්, වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන්, වැඩි වෙලාවක් සතිය පිටවන්න පුළුවන්. ඉතින් ඒක වෙරිෆයි කරන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. පිට කරවීමක් නෙවෙයිනේ. ඇවිදින කොටත් හිමීට ඇවිදින්න ඕනද, හයියෙන් ඇවිදින්න ඕනද, කොච්චර දුර බලන්න ඕනද කියලා හරියට කවදාකවත් ඇවිදලා නැති කෙනෙක් වගේ සක්වරට ගියාම. ඉතින් අපි සක්මන් භාවනා කරනකොට කියන මොකක්වත් නැතුව ඔයා නිකන් පොඩ්ඩක් ඔය සක්මන් මලිය හැරෙමට ඇවිදින්නකෝ. සක්මන් කරනවා කියලා හිතන්නේ නැතුව ඇවිදින්නකෝ. දෙපාර තුන්පාරක් ඇවිදලා බලනකොට ඇවිදිනවා නම් දැන් ඔන්න සක්මන් කරනවා කියලා හිතාන බම්බයක් විතර ඉස්සරහින් බලාගෙන මේ පතුලේ තියෙන කටයුතු වලට බලාගෙන යන්නේ කියලා. දැන් අපි කුෂ්කර්ම කරනකොට ওই විශාල අක්කර 400 500 මේ ඇට වපුරන්න යනකොට මේ මැෂින් එකට ඇට දාලා පොරක් දාලා ඔක්කොම කරලා මැෂින් එක දාලා අක්කර කාලක විතර මැෂින් එක දුවලා බලනවා හැම නලයකම ඇට වැටෙනවද පොහොර වැටෙනවද කියලා ට්‍රයල් එකක් කරලා තමයි ෆීල්ඩ් එකට දාන්නේ. ෆීල්ඩ් එකට දාපු වෙලාවේ බලනකොට බ්ලොක් එකක් අර එහෙම තිබුණොත් එimhe ඊට පස්සේ ආය කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා සක්මන් කරනකොටත් එහාට මෙහාට දෙසරක් විතර නිකන් සාමාන්‍ය ඇවිදලා බලනවා. ඇවිදලා බලලා දැන් මෙතෙන්ලා සක්මන පටන් අරගත්තා කිව්වම පතුලට හිත දාන්න පුළුවන්ද කියලා හුඟ දෙනෙක් හිතනවා සක්මන් කරලත් පුළුවන් ද අප්පා නිවන් දකින්න කියලා. වම දකුණ කියලා නිවන් දකින්නවනම් මටත් එක දවසක් එක්කෙනෙක් බැලලා ඉවලා තිබුණා මේ ආමිකේ කට්ටිය නම් නිවන් දකින්න එපා අප්පා උදේ ඉඳලා හැන්ද වෙනකම් left right කියනවනේ. එක එක නිවන් දකින්නේ නැහැ. ඒ නිසා ඔය බොරු කතා කවදාකවත් සක්මන් කරලා නිවන් දකින්න මේ හුස්ම දිහා බලලා හුලන් දිහා බලලා නිවන් දකින්න බෑ. මේ ඊට වැඩි වෙන ජප මන්ත්‍රයක් තියෙන්න ඕනේ පූර්ව කෘත්‍යයක් තියෙන්න ඕනේ මහ විශාල පොල් කටු මාලයක් දාගන්න හදනවා. ඒව හොඳ දේවල් ඒවත් අපේ තේරවාදී තිබුණ සම්ප්‍රදාය තමයි. නමුත් මේ සීලබ්බත පරාමාස කියන මාතෘකාව කතා කරන හින්දායි මම මේව ඇද දක්වන්නේ. මේ සතිය වැඩෙන්න අවශ්‍ය දේ නම් අවශ්‍ය කරලා තියෙන්නේ. වැඩේ ඉවර නැහැ. නමුත් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් මට අරමුණත් එක්ක ඉන්න පුළුවන්ද ඉරියව්වේ ඉන්න පුළුවන්ද සතිය වැඩෙනවද ඉතින් ඔක මේ කියන දේ මං කියන දේ එච්චරම තාම වැටෙන්නේ නැත්නම් මේ පොඩි ළමයි කමටහන් සුද්ධ කරන වෙලාව අහගෙන ඉන්නකෝ. උන් ඒක කියනවනේ මේ නිකන් ගිරව් කතා කරනවා වගේ. මේ නාකියන්ටයි නාකිච්චයන්ටයි පුදුමාකාර ගායක් තියෙන්නේ. මේ Taman රකින්න මේ සීලබ්බතේ කඩා ගන්න නැතුව මේ තරල සති මාත්‍රයට එන්න බෑ. ඉතින් මෙහෙනවනේ දැන් මේ දවස්වල ගන්න ආවි. නැත්නම් එනවනේ දවස් 10 7 5 භාවනාවට තියනකොට කියනවා නේ ස්වාමීන් වහන්සේ අපරාධ දවස් 10 ඉවරයි. ඊතර ගිහිල්ලවත් කරන්න භාවනාවක් කරන්න මෙහිදී බුද්ධ පූජාවවත් කරගන්න බැරි වුණා. මෙහිදී මොනම දෙයක්වත් කරගන්න බැරි වුණා. අපරාධ දවස් 10 ගියා. ඊතර ගිහිල්ලවත් කරන්න භාවනාවක් කියලා දෙන්න කියලා යන දවසේ කියලා යනවා. මට වහකණ්ඩ හිතෙනවා මේ දන්න જાතියෙන් කියනවා මේ සතිවර්ධ. ඒක භාවනාවක් නෙවෙයි. ඒක ගණන් ගන්නෑ.
මොකද අර හිතේ තියෙන සීලබ්බත පරාමාස රාමයට. දැන් අපි හිතන්නකෝ මේ විදිහට වඩන සති මාත්‍රේ ඊට පස්සේ සතර සතිපට්ඨාන වෙලා සතරින් සති ඉන්ද්‍රිය වෙලා බල වෙලා බොජ්ජංග වෙලා සති සම්මා සතියට යනවයි කිය. ඉතින් එතෙන්ට යනකම් අපි සීල සමාධි ප්‍රඥා තමයි පුරන්නේ. සම්මා සතියට යනකොට ප්‍රඥා සීල සමාධි කියලා ඔක සම්පූර්ණ හැරෙනවනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට දැන් මේ සූත්‍රයත් අවසන් කරන්නේ මේ උපාදාන ගැන අපි කතා කරන්නේ නිකන් විහිළු කරලා බණ කියලා සතුටක් වෙන්න නෙවෙයි. මේක ඉවර කරනවා. අයම් පටිපදා ඒතේසං උපාදානානං පහානායාති. පහනේ කරන්නේ කොහොමද? අර සීලෙන් තියෙන සීලෙන් පටන් අරගෙන සතිය වඩනකොට ඒ අනුව ප්‍රඥාව ඇති වෙනවා. ඊට පස්සේ මේ ප්‍රඥාවෙන් නැවත සීලය සලකා බලන්න ඕන. සීල සමාධි ප්‍රඥා ගිහිල්ලා ප්‍රඥා සීල සමාධි කරගන්න ඕන. ඉතින් ඒ දේ කරන්ඩ සීලේ අනුව දැන් තියෙන සීලේ අනුව තියෙන තැනින් පටන් ගන්නවා කියන්නේ ඒකයි. සතිය වඩනකොට ඒ ඇතිවෙන ප්‍රඥාව දැන් මම මෙතෙන්ට එනකම් මේ සීල තමයි කෙරුවේ නිසා මේක වෙනස් කරන්න බෑ කියලා ඒක මතේට පිටින්නේ නැහැ. දැඩි මතද හරි වෙන්නේ නැහැ. ඒක නැවත සලකා බලන්න ඕන. සලකා බැලෙනවා. සීලය කියලා කියන්නේ කායික වාචසික හැසිරීමනේ. එහෙම නැත්නම් හික්මීමනේ. අන්නේ හික්මීමේ ලොකු වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් ඇති කරන්නේ නැතුව තිබුණු සීලබ්බත පරාමාසෙම ගියොත් අනිත්‍ය කියන කවදාකවත් වැටහෙන්නේ නැහැ. බුදු සීලබ්බත පරාමාස කියලා කියන්නේ අනිත්‍ය නැති එක, අනිත්‍ය දෙයක්. ඒ වෘතේ එහෙමමයි. මොකද සීලය කියන්නේ වෙනසකට ඉඩ තියෙන එකක්. එnde ඉහළට යනකොට අර තේරෙනවා මෙන්න මේ ටිකයි අවශ්‍ය කරන්නේ කියලා. අපි බඩු මල්ලක් කරන කන්දක් නගින්න ගියාට ඉහළට යනකොට තේනවා මේක උස්සගෙන යන්න බෑ. ඒ තරම් බඩු මල්ල බරයි. අත්‍යවශ්‍ය ටික මාර්ගෝපකරණ ටික අරගෙන ගියොත් ලේසි. එහෙම නැතුව මේ ඔක්කොම තිබුණට කරේ දාගෙන යන්න ගියොත් ඒක අත්ත කිලම කාමසුකල්ලිකානියෝ වෙනවා. මොනවාක්වත් බඩු මල්ලක් නැතුව ගියොත් මගදී නැහින්න වෙනවා. එචයි අවශ්‍ය ටික ඒ කන්ද නගිනකොට තමයි තේරෙන්නේ. ඒ නිසා ඉදිරියට යන්න ප්‍රඥාව සහ සීලය අතර අන්‍යෝන්‍ය ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන හැටි පිළිබඳව චංකි සූත්‍රය තාමත්ම විචිත්‍රව සරුවචන වහන්සේ දේශනා කරනවා. ඒ කාපටික බ්‍රාහ්මණයට ඒ 500ක් බමුණු පවුලේ හිටපු බමුණු පරිෂදයේ හිටපු බාලම තරුණයා. හොඳටම ත්‍රිවේද දන්න කෙනා ඉස්ලාම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔයා ඔය යන පාරේ ගියොත් ඔය අල්ලගෙන තියෙන දෘෂ්ටියේම තමයි කොට ගන්න බෑ. හැබැයි ඒකේ යනකොට සත්‍යානුරක්ෂණය වෙනවා. ඔයා දන්න ටික අරසා වෙනවා. කට්ටියගේ Hindu ආගම අරසා වෙනවා. හැබැයි අනුබෝධයක් නම් එන්නේ නැහැ. මේ අන්ධකාරයේ මේ අතින් අතට මල් වට්ටියක් පාස් කරනවාගේ මල් වට්ටිය පාස් වෙනවා. හැබැයි මොනවද තියෙන්නේ කියලා වඩ දැනගන්න හම්බෙන්නේ මල් වට්ටිය. නැත්නම් හන මිටියක් අර ඉතින් නැවිදිනවා. වැස්ස තිබ්බත් අවුව තිබ්බත් ගන්නියංගම් හරහා යනවා. හැබැයි මේකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ අනේ අනුකම්පා කරලා මම මේ යන පාරේ මම කොහොමද ඒක බුද්ධි විඳින්නේ කියන නැත්නම් කමඨාන සුද්ධ මේ අරමුණ අත්දකින්න හැටි නිකන් අපේ වචනෙන් කියනවනේ කියලා දෙන්නේ කියලා. ඒක කියන්නේ සත්‍යානුබෝධය කියලා. ඉස්ලාම් තියෙන සත්‍යානුරක්ෂණ අරුණාන්ත කියපු දේ මම කටපාඩම් කරලා මුන්නාන්තට කියනවා. ඒක සත්‍යානුරක්ෂණේ. සත්‍යානුබෝධය කියන්න නම් ඒ පොඩ්ඩක් රස විඳින්න ඕන. වම තිනකොට දැනෙන දේ දකුණ තියෙන දේට වැඩිය වෙනසක් තියෙනවා. පළවෙනි වම තියලා තව වම 10ක් ගියාට පස්සේ වෙනසක් තියෙනවා. වම් කකුල උනත් විලඹට දැනෙන දේ, කොටේට දැනෙන දේ, ඇඟිලි වලට දැනෙන දේ වෙනසක් තියෙනවා. ආනිව දක්නා සුළුව ටික ගැඹුරට යනවනම් කී හැකි ඔන්න ඒ වෘත කතාවක් ඇත්තේ නෑ. ඉෂ්ඨාවර්ධයක් ඇත්තේ නෑ. මේකට අවශ්‍ය කරන සීලය ඇති. ආන්න එහෙම අත්දකින්න දේ අත්විඳින දේ සත්‍යානුබෝධය කියලා කියනවා. මේ සත්‍යානුබෝධය ගැන කතා කරුවාට පස්සේ ඒත් බුදුරජාණන්සේ සාකච්ඡා කරලා වෙ තම සත්‍යානුපත්ති නෑ. ඒ සත්‍යයටපත් වෙලා නෑ. හැබැයි අර හන මිටියක් කරේ තියාගෙන යනවා වගේ අන්ධකාරේ අතින් අතට මල් වට්ටියක් පාස් කරනවා වගේ නෙවෙයි. දැන් තේරෙනවා ටික. ඊට පස්සේ මේකටපත් වෙන්න ඕනේ. සත්‍යානුපත්ති. ඊට පස්සේ
අර බුදුරජාණන්සේට ඉවත් කරපු කැලී ටිකම තමයි ආයසරයක් හරි ගැසලා කියනවා සත්‍යානුපත්තිය පිළිබඳවත් මම අර ප්‍රතික්ෂේප කරපිටමයි ඕන කරලා තියෙන්නේ. ඒකෙදි මේ සීලෙන් පටන් ගත්ත දේ ප්‍රඥාවට දල ප්‍රඥාවෙන් ආයේ සීලය අලුත් වැඩියා කරන්න. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් සද්ධාව අලුත් වැඩියා කරලා සද්ධාවෙන් වීර්ය අලුත් වැඩියා කරලා වීර්යයෙන් සතිය අලුත් වැඩියා කරලා සතියෙන් සමාධිය අලුත් වැඩියා කරලා සමාධියෙන් ප්‍රඥාව අලුත් කරලා ඒ ප්‍රඥාවෙන් ආයේ සීලය අලුත් වැඩියා කරන්න. අර පංචේන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්ම සද්ධා සීල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අලුත් කරන්න සීලයත් එක්ක. ඉතින් ඒක තමන් තුලින්මයි සිද්ධ වෙන්න ඕනේ. පටන් ගන්න දන ඉඩට මදි. අවසානට යනකොට මේ ඒ වෘතයක් වෙන්න බෑ අලුත් දෙයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා සීලය පරිණාමයටපත් වෙන්න ඕනේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පරිණාමයටපත් වෙනවා. මම දැන් ඉන්නේ මෙන්න මේ ඥානය කියලා කියන්න මොහොතක් නෑ අපිට. ඒ ඥානෙට එනකොට ඊගා ඥානෙට යන්න ලෑස්ති. මේ ඥානෙ මම ඉන්නේ කිව්වනම් වෘතයක් වෙනවා. දැන් කවුරු හරි කියනවා මම නම් දැන් භාවනා කරලා මම දැන් ඉන්නේ උද්‍යප්පේ ඥාන මට්ටමේ කියලා කියන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒක වෘතයක් කරන. දැන් මම කට්ටිය අයියෝ තාම බලන්නකෝ එයා උද්‍යප්පේ ඉන්නේ මම නම් සංකාරූපෙක්කා ඥාන ගිහිලා තියෙන්නේ කියලා කියනවා. තව සමහර කියනවා මම හතරවෙනි ධානයේ ඉන්නේ කියලා. එහෙම ලැබුම් පොළවල් ඔතන නෑ. ඒවයි ඒ වෙලාවට එනවා. ඒක වුණාට පස්සේ ඒක ඊගාවෙකට යනවා. ඒ එක එකට ඊගාට යන ධර්ම પરම්පරාවක් තියෙනවා. ඉතින් මේ ටික නම් ඇත්තට මේ මිනිස්සු සෞතු කරන්නේ ගුරුවරු. අනිත් එක මේ ඔය අමාරු වැඩින බෞද්ධය විතරයි. ඔය සත්‍යපාසලේ අපි උගන්වනකොට අපිට තේරෙනවා කිසිම අන්‍යාගමිකයෙකුට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට අදාළ නැහැ මේ මුරුක්කු පකඩ කියන්න වගේ මේ දිබ්බචක්කු ඥාන කියලා කියනවා මොනවාද උද්‍යප්පේ ඥාන කියනවා අන්‍යාගමික කට්ටියට ඒක තේරුවක් නැහැ. මේගොල්ලෝ මේ මන් රූප කර්මස්ථානයේ කරලා දැන් වේදනා දැන් සංඥා දැන් සංස්කාර ආරමිසු වටපිට බලනවා මේ අමුතුම භාෂාවක් මේගොල්ලෝ කතා කරනවා. ඉතින් මේ මිසක බයර්ලා කියන්නේ ඔය කට්ටියගේ මොඩක් ඔලුව ක්‍රේල් වෙලා තියෙන්නේ මේ භාවනා කරනකොට වැටෙන දේ කියන්නකෝ. වැටෙන දේ කියන්න ගියාම සීලබ්බත පරාමාසයක් හිටින්න බෑ. හිටින්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන අඩුපාඩුව දැන්. ඒක නිසා මේ වැඩේ කරන ගමන් සත්‍යානුබෝධය කියලා කියන්නේ මට අවබෝධ වෙන දේ. වම තියෙනකොට අවබෝධ වෙන දේ. මේ විදිහට වම තියෙනකොට අවබෝධය තියෙන වමක් පාසා ඉන්න මම මොකද්ද කරන්න ඕනේ? වැඩි වේලාවක් ඒක පවතින මොකද්ද කරන්න ඕනේ? මේ දැකපු දේ ඕජාව රසය තව වැඩි වෙන්න මම මොකද්ද කරන්න ඕනේ? වෙන කවුරුත් ඥානෙ දෙන්නේ නැහැ. අර හරියට වැඩේ යනවනම්, හරි සීලක වැඩේ යනවනම් එකලස් වෙනවත් එක්කම නැත්නම් අපි කියනවා හිත සමාහිත වෙනවත් එක්කම සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. ඒ කිනාට තේරෙන පටන් ගන්නවා මේකයි කරන්න. ඒකට එයාට තේරෙනවා මේ පටන් ගන්නකොට තිබුණ සීලෙ එතෙන්ද ඇති වුණාට දැන් මේ විදියට මේවා තනවා වඩන්න ඕනේ මේ දේවල් අතාරින්න ඕනේ. එහෙම නැතුව අර එකම හන මිටියක් කරේ ධානය යන ගතිකට දිට්ඨි ගතික ගතියට මේ හන මිටිය කරේ ධානය කියන ගතියට හරියට උපහාස කරලා තියෙනවා බුදුරජාණන්. දැන් සිල් නැති කට්ටිය කමටහන් දෙන්න ගියාම ඒගොල්ලෝ දෙනවා එන මේ ජාත්‍යන්තර ලයිස්තුවක් දීලා මෙන්න මේ ටික කරන්න තියෙනවා. ඒක කියන්නේ කට්ටිය වතුරට බහැලා නැහැ. වතුරට බහැපෙක් කරනවා නම් බලන්න පුළුවන් නේ කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. ඉතින් බුරුම් භාෂාවෙන් කියනවා මේ මම හරියට කියන දේම කරන්න ඕනේ කියලා ගුරුනාංශය උගන්වන ගෝලෙට. හැබැයි මම කරන දේ නම් කාටවත් කියන්න එපයි කියනවා. ගුරුනාංශය භාවනා කරන්නේ නැහැ. ලොකොට පිටලෑල්ල ගහ ගන්නවා ජාත්‍යන්තර වාහන මධ්‍යස්ථානය කියලා පාට පෙන්න දාලා ලයිට් එකක් දාලා තියෙනවා. ඔය කමටහන් දෙන්න කියලා මුස්ලිම් මිනිහෙකුට හරි එන්න කියලා මොක කරගෙන යන්නේ කියනවා. ඒ නිව් ජර්සි වල තියෙන පන්සලක මේ කමටහන් දෙන්න බණ කියන්න උගන්වන්න දෙන්නේ යුදෙව් ජාතිකයෙක්. ඉතින් මේ මනස එතන ඉන්න විශ්වවිද්‍යාලයේ සර්වාගමික උගන්වන එයා කිව්වලු පන්සල් වල කරන දේවල් මම දන්නවා. ඔය බුද්ධහම කිව්වට ඒකේ මොකක්වත් නැහැ. මම නේතන කමටහන් දෙන්නේ. එතෙන් දෙන්නේ මේ වගේ පිස්සෝනේ. ඊට වැඩි කොච්චර හොඳද යුදෙව් ආගම කියලා. ඒ මනුස්සයා දෙනවලු යුදෙව් ආගම පිළිබඳව පුදුම කතාවක් කට උත්තර නැහැ. මේ කරන දේ කියන දේ කරන ගතිය දිනනවා නම් ඔය සීලබ්බත පරාමාසිකුන්ට අපිට ඇත්තටම hina කාලා ජීවත් වෙන්න පුළුවන්. මේ යන දේවල් ඕකට ආයේ මේ විවස්ථාවක්වත් අධිකාරී බල ශක්තියක්වත් මොකක්වත් ඕනේ කරන්නේ අපි මේ කරන දේ ප්‍රයෝජනෙයි සලකලා කරනවායි කියන්නේ. ප්‍රයෝජනෙයි සලකලා
ඉතින් ඒකට මුලදී නම් ඇත්තට අපිට සිල්වතෙක්ගේ ගුණවතෙක්ගෙන් නැත්තම් කල්යාණ සත්පුරුෂයෙක්ගෙන් පෙළදැක්මක් අවශ්‍යයි. ඉතින් එයා හැමදාම මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අතට ඇඟිල්ල පුංචි ඇඟිල්ල දීලා අපි ඇවිද්දගෙන යන කෙනෙක් කරගන්න යනවනම් ඒ කෙනාට මේ මං හිතන්නේ සීලබ්බත පරමාසයෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ පරිශන ටික කරලා ඒ වෙලාවට අවශ්‍ය කරන විදිහට ක්‍රමසහ විදි. හරි ගස්සගෙන යන කෙනෙකුට නම් එහෙම නැත්නම් මේ සීලයේ පව අනිත්‍ය බව දන්නවනම් සතියේ පව අනිත්‍ය බව දන්නවනම් අරුණ පව අනිත්‍ය බව දන්නවනම් එයාට භාවනාවේ ලැබෙන අත්දැකීම අනුව මේ දේ හොඳයි මේ දේ නරකයි නැත්නම් රුචි අරුචිකම් අල්ල ගන්න පුළුවන්. මම කියන්නේ රුචි අරුචිකම් අපි යොමු කරනවා කියලා තැනකට. අපිට තියෙනවා එතකොට අපි කොච්චරක් ditthi උපාදානයක ඉන්නවද කියලා. මේ දේ රුචි මේ දේ අරුචි. ඒක දන්නවනම් ඒ රුචි අරුචිකම් ටික දැන ගැනීමම ලොකු ඥානයක්. ඒක සත්‍යානුබෝධය කියලා කියන්න බෑ. සත්‍යානුපත්ති නෑ. සත්‍යානුපත්ති වෙන්න දැනගෙන කරන්න ඕන. මෙතෙන් යනකම් නම් මේ සීලය හොඳයි. ඉදිරියට යන්න මෙන්න මේ විදිහට යන්න ඕන කියලා ස්ටාර්ට් කරනකොට වාහනේ නියුට්‍රල් එකේ තියලා ස්ටාර්ට් කරන්න එපායි. ඊට පස්සේ තැන්නක හෝ කන්දක යනවනම් ෆස්ට් ගියර් එකේ දාලා එපායි මේ යකන කද හොල්ලා ගන්න. ඊට පස්සේ සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාලා টොප් එකට දැම්මට පස්සේනේ අඩුම ඉන්ධන ප්‍රමාණයකින් වැඩිම වේගයක් ගන්න පුළුවන් වෙන්නේ අර ගත්ත ජවයට ජත්ත ගැම්මට පල්ලමක පිකප් එක වෙනයිනේ තැන්නක පිකප් එක වෙනයිනේ වාහනේ බර නැත්තම් පිකප් එක වෙනයිනේ ඉතින් ඕකට ටෙක්නිකල් රයිටින් ලියන්න බෑනේ ඩ්‍රයිවර් දන්නවා ඉංජිනේරට වැඩිය මොකද්ද මේ වෙලාවේ කරන්න ඕන ගියර් එක කියලා. ඉතින් අපි සංසාර පුරා මෙතෙක් කරගෙන ආපු ඒ වැඩ අනුව අපිට තේරෙන්න ඕනේ මෙන්න මෙතෙන්න මේ දේ අවශ්‍යයි කියලා. ඉතින් ඔය සීලබ්බත පරාමාස වලින් වෙන්නේ උගදෙනෙක් බය වෙනවා භාවනා කරන්න බෑ කියලා. නැත්නම් උගදෙනෙක් හිතනවා මේ කය වචන දෙක හැසිරීමේ පරාමාස කරපු සීලෙන් නිවනයි කියලා. ඒ ඇත්තටම සමාජ මට්ටමකට නම් ගෙනියනවා. ඒක ඇත්ත. මේ රුක්ෂ වෘත රකින්න කට්ටිය සමාජයේ අගය කරනවානේ සිද්ධාර්ථ තාපසතුමත් කරානේ. නමුත් ඒක මේ සමාධියකට යොමු කරලා සමාධියෙන් ප්‍රඥාවට යොමු කරලා නැවතේ ප්‍රඥාවෙන් ආයශීලී සලකා බලලා යන කෙනෙක් දැක්කොත් නැත්නම් Taman තුල එහෙම කෙනෙක් ඉන්නවනම් මතක තියාගන්න ශාසනයේ නෛර්යානිකයි. ඒකට මේ මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න ඕන කියන කතාව මේ හුඟ දෙනෙක් එහෙම කියාගත්තා. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් මේ හම්බෙන හැම චිත්තක්ෂණයකම අපි අර වෙනස් වීමට ඉඩ දීලා කටයුතු කරන නිසා මේ කී දෙනෙක් මේ බුද්ධ ධර්ම කියා ගන්න, තේරවාදී කියා ගන්න, නැත්නම් බුද්ධාය මහායාන කියා ගන්න, එහෙම නැත්නම් අර ආගම මේ ආගම කියන කට්ටිය ඒගොල්ලන්ගේ මේ සීලබ්බත පරාමාසයේ පෙන්වන්න සංකේත පාවිච්චි කරන හැටි, වෘත පාවිච්චි කරන හැටි, ඒ නිත්‍ය ක්‍රියා පාවිච්චි කරන හැටි බලනකොට ඒක හරියට කැරපොත්තගේ ගති තියානිනවා වගේ. කක්කොට්ටයි ගති තියානිනවා වගේ. ඒගොල්ලන්ට පිට යන්න බෑ. ඒගොල්ලෝ සාජාසිකට කොටු වෙලා තියෙන්නේ. නමුත් මිනිස්සයා එහෙම නෙවෙයිනේ. මිනිස්සයා කියන සතා මේ නතර වෙලා තියෙන පෙරලිය නැත්තම් අපි කියන විප්ලවය එහෙම නැත්තම් පරිණාමය මේක හදාගෙන ඒ වෙලාවට අවශ්‍ය විදියට පහුරක් පාවිච්චි කරලා ගංගේ කොට වෙන්න වගේ ඒ කටයුත්තට කාගේ හරි පිහිටක් පැතුවොත් නම් විනාසයි ගොයියෝ. ඒක තමන්ගෙම පටන් ගන්නකොට මම කියනවා ඇත්තටම කාගේත් පිට අවශ්‍යයි. මේ යනකොටත් අපි එක එකන බෙදා ගන්න ඕනේ. ඒ අණුව හැඩ ගහගෙන මේ සීලබ්බත පරාමාසය සකස් කර ගන්න දන්නවනම් මේ ලෝකයේ සිදුවෙන මේ විපර්යාස මේ විලෝපන මේක එකන තමයි මතේ හුවා දක්වීමට කරන මේ විලෝපනේ දිහා බලනකොට පේනවා කොච්චරනම් කාලයේ ධනේ ශ්‍රමේ නාස්ති කරනවද. නමුත් නිවනෙන් කොච්චර ඈත් වෙනවද කියලා. එහෙම නොවි මේ තමන්ගේ තකතිරුකම් ටික තමන්ගේ කාම උපාදාන ටික ditthi උපාදාන ටික දැකලා මේ තමන් කරගෙන යන වැඩේ ඇත්තටම නිවනට යොමු වෙච්ච එකක්ද කියලා බලාගන්න පහසු වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නැත කරනවා සිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු